समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අනිච්ඡාවත සංඛාරා උපාදවය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං උපසමෝසුකෝති. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ පින්වත් අනුලා ගීගණගේ මෑණියන් සහ ඇයගේ සහෝදර සහෝදරියන් වන අමරදාස මහත්මයා, සුසිල් මහත්මයා, ඉන්ද්‍රාණි මහත්මාව, ඉරල් මහත්මයා, විජිතා මහත්මිය, ගීතා මහත්මිය සහ චන්ද්‍රාණි මහත්මාව කියන මේ පින්වත් පිරිස සත්පුරුෂ සමාගමක් බවට පත් වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම පින්නතුල්ලා මාතෘකාවක් හැටියට මරණය පිළිබඳව, මරණානුස්සතිය පිළිබඳව මේ ධර්ම දේශනාව කරනවා නම් හොඳ බව සඳහන් කරලා තියෙනවා. ඇත්තටම මරණ සතිය වඩනවා කියලා කියන්නේ පින්නතුනි අප්‍රමාදී ඇති කරගන්න ඉතාමත්ම වටිනා භාවනාවක් තමයි මරණානුස්සතිය කියලා කියන්නේ. මරණය ගැන මෙනෙහි කරන කෙනාට කෙලෙස් අඩු කරගන්න පුළුවන්. මාන්නය නැති කරගන්න පුළුවන්. කොටින්ම සිහිය දියුණු කරගෙන අප්‍රමාදය ඇති කරගෙන මේ ශාසනයෙන් විපුල ඵල නෙලා ගන්නට හැකියාවක් තියෙනවා මරණ සතිය වඩන පින්නතාට. එහෙමනම් මරණානුස්සතිය මෙනෙහි කරනවා කියලා කියන්නේ ඍණාත්මක දෙයක් නෙවෙයි, නියම ධනාත්මක චින්තනයක් බව හැම කෙනෙක්ම හිතට ගන්නට ඕන. පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ එක ගෘහපතියෙක් තමන්ගේ පුතා අභාවයට පත් වෙලා අඬමින් දොඩමින් වැළපෙමින් මාස ගාණක් දැන් කාලය ගත කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ තැනත්තා ළඟට ගිහිල්ලා ධර්ම දේශනා කරනවා. මේ ජීවිතයේ ස්වභාවය මෙහෙමයි, කවදා හරි කොතන හරි කොහොම හරි අපි හැම කෙනෙක්ම මිය පරලෝ යනවා.
ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිදක් වගේ කියලා තථාගතයන් වහන්සේ මේ ගෘහපතියාට අනුශාසනා කළා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ අපි කවුරුත් දන්න උරග ජාතකය මං කෙටියෙන් මතක් කරන්නම්. ඒක හරි වැදගත් ජාතකයක්, කතාවක්. ඒ පුංචි කතාවත් මතක් කරලම අපි මේ දේශනාවට අවශ්‍ය කරන ධර්ම කාරණා දැනගනිමු. පින්නතුනි, තථාගතයන් වහන්සේ වදාරනවා අර ගෘහපතියා මුල් කරගෙන තථාගතයන් වහන්සේ බෝසත් අවදී මේ මරණ සතිය සිහි කරපු විදිහ. ඉතින් උන්වහන්සේ බෝසත් අවදී ගෘහපතියෙක්. ඉතින් බිරිඳ ළමයි දෙන්න, පුතයි දුවයි. ඊළඟට පුතා විවාහ වෙලා හිටියේ. ඒ ජේලියත් හිටියා. තම ගෙදර 16ක් හිටියා. ඔක්කොම 6 දෙනයි. බෝසතාණන් වහන්සේ, බිරිඳ, පුතා, පුතාගේ නෝනා, ඒ වගේම නැගණිය සහ දාසිය. මේ හැම දෙනාම බෝසතාණන් වහන්සේගේ උපදෙස් පරිදි හොඳට මරණානුස්සතිය වැඩුවා. බෝසතාණන් වහන්සේ නිතරම මේ ගෙදර අයට කියන්නේ අපි බොහොම తాවකාලිකව තාම සුළු කාලයක් ජීවත් වෙන අය. මේ කිසිම දෙයක් අපි යනකොට අරන් යන්නේ නැහැ. මේ හැම දෙයක්ම අනිත්‍යයි. මේවා නිට්ටය දේවල් නෙවෙයි අපි මේ පරිහරණය කරන්නේ. මේ අනිත්‍ය දේවල් වලට බැඳුනහම ඒක විශාල දුකක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න මරණ සතියෙම නිතර පුරුදු කරන්න කියලා මේ ගෘහ මූලික හැටියට බෝසතාණන් වහන්සේ උපදෙස් දෙනවා. ඉතින් බිරිඳත් හොඳට මරණ සතිය වැඩුවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. ඕක තමයි කර්මස්ථානය. ඒ වගේම පුතා දුව හොඳට මේ මරණ සතිය පුරුදු කරලා තිබුණා. ගෙදරට අලුතෙන් සම්බන්ධ වෙච්ච ජේලියත් මේ කල්යාණ මිත්‍රාශ්‍රය නිසාම මරණ සතිය වැඩුවා. ඒ වගේම ඒ අය විතරක් නෙවෙයි, ගෙදර වැඩට ආපු දාසිය පවා මරණ සතිය හොඳට ප්‍රගුණ කළා. දැන් ඉතින් මේ නිවස බ්‍රහ්ම විමනක් වගේ හැම කෙනාම මරණ සතිය මෙනෙහි කරනවා. බලන්න පින්නතුනේ, අපිටත් මේ දේවල් කරන්න බැරි නෑ. අපේ නිවසක ඒ අම්මා තාත්තගෙන් දෙන්නගෙන් කෙනෙක් හොඳට ශ්‍රද්ධාවන්තයි නම්, ධර්මයේ පිළිබඳව අවබෝධය තියෙනවා නම්, දැන් මේ වගේ දේශනා අහනකොට ඒවා ජීවිතයට ගලප ගන්නවා. ඒක තමයි බණ ඇසීමේ තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵල. එහෙම නැතුව නිකාම් අහනවා යෝනිසෝ මනසිකාරයක් නැතුව කොච්චර ඇහුවත් ඒක තේරුමක් නැහැ. බණ අහන එක වටිනවා. හැබැයි පින්නතුනේ මේවා කොහොම හරි අපේ ජීවිතයට ගලප ගන්නත් අපි මෙනෙහි කරන්නට ඕන. අදිෂ්ඨාන කරන්නට ඕන. දැන් බලන්න මේ පවුල කොහොම තියෙන්නේ නැද්ද? හැම දිනාම දන්නවා මේ හැම එකක්ම. බිරිඳ දන්නවා ස්වාමියා අනිත්‍ය දෙයක්. ස්වාමියා හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ස්වාමියාත් දන්නවා බිරිඳත් එහෙමයි. අයි මේකමනේ අනුස්සතිය වශයෙන් පුරුදු කරන්නේ. අලුත බැඳපු ජෝඩුවක් දන්නවා අනේ අපි මේ තරුණ අවදී හිටියට අපි දෙන්නම මැරෙනවා. නැගණියක් දන්නවා, දාසියක් දන්නවා. ඉතින් කාටවත් පින්නතුනි ඊර්ෂ්‍යා කරන්නේ, පරිගැනීම් නැහැ, හිත දින වචන කියන්නේ බොහෝම සමග සම්පන්නව ජීවත් වන කෙටි කාලය තුල එයා හොඳට ජීවත් වෙනවා. අද මේ රට උනත් බලන්න. මේ රටේ ප්‍රධාන අය නිතරම මේ මරණය ගැන සිහි කරා නම්, මේ ඒ වගේම නොයෙක් ඔය හොරකම් වලට, අපරාධ වලට සම්බන්ධ වෙන අය මේ මරණය ගැන මෙනෙහි කරා නම් මේ අපරාධ එකක්වත් සිද්ධ වෙයිද? සිද්ධ වෙන්නේ නැහැ. ඇයි මේ తాවකාලිකව මේ නිකාං පුංචි නිවහනක ඉන්න ආපු අපි වැරදි වලට ගොඩාක් පෙළඹෙනවා, අඩු වෙනවා. අපි මරණය ගැන නිතර සිහි කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ අප්‍රමාදයේ හොඳට මේ මරණ සතිය තුලින් වැඩෙනවා. ඉතින් දැන් පින්නතුනේ මෙහෙම කාලේ ගත වුණා. තාත්තයි පුතයි දවසක් කුඹරට යනවා. පින්නතුලා මේ කතාව දන්නවා.
නමුත් මම මේ නැවත කියන්නේ මේ තුලින් පින්නතුනි අපට හොඳට අපේ හිතට වදිනවා අපි මේ මරණ සතිය වඩන්න ඕන කොහොමද කියලා. තාත්තයි පුතයි දෙන්න කුඹරට යනවා. දැන් කුඹුරු වැඩ. ඉතින් දවසක් කුඹුරු වැඩ කර ඉන්නකොට නායක පුතාව දෂ්ට කරනවා. පුතා කලුරිය කරනවා. තාත්තා මොකද කරන්නේ? රිදි කෑල්ලකින් පුතාව උතලා පැන ළඟින් ගෙනත් තියලා තාත්තා වැඩ කරනවා. දැන් මරණ සතිය වඩලන් තියෙන්නේ. ඉතින් දන්නවා මේක මෙහෙම තමයි. ඉතින් දැන් මේ කුඹර ළඟින් යනවා. කෙවල් පහරේ යන කෙනෙක් එහාට කතා කරලා කියනවා අද අපේ බිරිඳට කියන්න දෙන්නෙකුට කෑම ගේන්න එපා. එක්කෙනෙකුට කෑම ගේන්න කියන්න. ගෙදර ඉන්න හැම දිනාට මෙන්න කියන්න සුදු ඇඳගෙන. ඉතින් මේ මිනිස්සු ඇද්දිලා පණිවිඩ කිව්වා. අපේ පුතා මරුණා. ඒවා මොකොච්චි වෙන අර පණිවිඩය අවශ්‍ය දෙය කිව්වා. බිරිඳ එකපාරම දැනගත්තා එහෙනම් පුතා කලුරිය කරලා. එක්කෙනෙකුට කෑම ගත්තා. ඔක්කොම ගියා කුඹරට. යනකොට මෝත ශරීරය පැත්තක තියෙනවා. තාත්තා පැත්තක ඉඳලා මුලින්ම කෑම ටික කෑවා. කෑම ටික කාලා මේ ගෙදර අය බොහොම සමගින් එකතු වෙලා දර කෝටු ආදී හොයලා අර මිනිය අර දරගොඩට දාලා දැන් ගිනි තියන්න සූදානම. මේ සියල්ලම දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා දැක්කා. මාචාර්යමත් සිදුවීමක්. ශක්‍රයා මොකද කරේ? මහලු මිනිස්සෙක්ගේ විලාසයෙන් ආවා. ඇවිල්ලා අහනවා මේ තාත්තගෙන් මේ සතෙක් පුච්චනවද? නෑ මිනිස්සෙක් කිව්වා. එහෙනම් මිනිස්සෙක් මෙහෙම කිසිම ගාණක් නැතුව පුච්චන්නේ කවුද මේ? මේ මගේ පුතා කිව්වා. එහෙනම් අකීකර පුතෙක් වෙන්නේ නැති නේද? නෑ මගේ පුතා බොහෝම සුවච කෙනෙක්. එහෙනම් ඔබට දුකක් නැත්තේ. දුක් වෙන්න දෙයක් නෑ. මරණයට පස්සේ අපි දුක් වුණා කියලා තේරුමක් නෑ. මගේ පුතා අර සර්පයා හැවදාලා යනවා වගේ. සර්පයෙක් දෂ්ට කරේ ඒක උපමා කළා. සර්පයෙක් තමන්ගේ ඇඟේ තියෙන හැවදාලා යනවා වගේ. දැන් මගේ පුතා මේ ජීවිතය දාලා ගියා. දැන් මේ මූර්ත ශරීරය ඇති දෙයක් නෑ. ඉතින් මේකට කම්පා වෙලා තේරුමක් නෑ. කම්පා වෙනවා කියලා කියන්නේ අකුසලයක් වැඩක් නෑ. දෝමනස්සයක් ඇති කරගෙන වැඩක් නෑ. අඬලා දොඩලා වැඩක් නෑ. මගේ පුතාට ආයෙ පණ එන්නේ නෑ. ශක්‍රයා දැන් මේ පිළිතුරෙන් පුදුම වෙලා ඊළඟට අම්මා ළඟට යනවා. අම්මා ළඟට ගිහිල්ලා කියන ඔය තාත්තලාට නම් ගාණක් නෑ තමයි. හැබැයි දස මාසයක් කුසේ දරාගෙන ඉඳලා තමන්ගේම ලේ කිරි බවට පත් කරලා හදා වඩා ගත්ත අම්මටවත් දුකක් නැද්ද? ඒ වෙලාවේ මේ අම්මා බොහොම සංසුන්ව කියනවා මගේ පුතාට මම එන්න කියලා මගේ කුසට එන්න කියලා ආරාධනාවක් කළේ නැහැ. මම යන්න කියලා ආරාධනාවක් කළෙත් නැහැ. බලන්න මේ හිත හැදුනම තියෙන වටිනාකම. මම එන්න කිව්වෙත් නැහැ, යන්න කිව්වෙත් නැහැ. අනාරාධිතව ආවා, අනාරාධිතව ගියා. ඉතින් ඔකට මං කම්පා වෙලා වැඩක් නැහෙනේ කියලා අම්මත් බොහොම ගාම්භීර විලාසයෙන් කිව්වා. ශක්‍රයා ඊළඟට ගියේ කාගාවටද? ඊළඟට ගියා නැගණිය ළඟට. නැගණිය ළඟට ගිහලා සහෝදර ප්‍රේමය කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දැන් මේ අභාවයටපත් වෙලා තියෙන ඔබගේ සහෝදරයා ඔබටවත් දුකක් නැද්ද? මං දුක් වුණා කියලා කිසි තේරුමක් නැහැ. මම අඬනකොට දොඩනකොට අපේ අම්මා තාත්තා පවා කලබල වෙන්න පුළුවන්. ඒ අයට පවා දුකක් ඇති වෙන්න පුළුවන්. මගේ ඇඟ පවා කෙට්ටු වෙන්න පුළුවන්. මං නොලබෙන දෙයකට අඬලා පළක් නැහැ. ඒ නිසා ඉතින් තේරුමක් නැහැ. හිත හදාගන්න එකමයි තියෙන්නේ. ඊළඟට බිරිඳ ළඟට ගියා. බිරිඳට ගිහිල්ලා කියනවා ශක්‍රයා මේ ඔක්කොටම වඩා ඔබටයි මෙතන ලොකුම අසාධාරණී වෙලා තියෙන්නේ. දැන් ඔබ කනවැන්දුම් ගැහණියක්. ඔබටවත් දුකක් නැද්ද? අනේ නෑ මම මේ නිවසට ආපු දවසේ ඉඳලා මම මේ මරණ සතිය හොඳට පුරුදු කළා. මම මේ මූර්ත ශරීරයේ ඉදිරියේ අඬනවා කියලා කියන්නේ පුංචි දරුවෙක් හඳ දැකලා මේ කරත්ත රෝදයකට හඳ ඉල්ලනවා වගේ වැඩක්. ඉර ඉල්ලනවා වගේ වැඩක්. මේක කවදාවත් වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා හිත හදාගන්න එකමයි සුදුසු. ඊළඟට තින් ශක්‍රයා ඉතුරු වෙලා ඉන්නේ 16 ළඟටත් ගියා. 16කින් ඔබටවත් නැද්ද කිසි දුකක්?
දැන් මට දුකක් තියෙනවා. හැබැයි මම මේ නිවසට වැඩට ආපු දවසේ ඉඳලා මම මේ ජීවිතයේ පිළිබඳව ගොඩාක් දේවල් තේරුම් ගත්තා. අපි කාටවත් සදාකාලිකව ඉන්න බෑ. බලන්න මේ අසරණ දාසිය කියන එක. එයාට නිතරම හුරු පුරුදු තියෙන පිගන් කෝප්ප, කලය, ඒ වගේ දේවල්. ඒ දෙයක්ම උපමා කළා කියනවා කලයක් කැඩුනට පස්සේ ඒක කුඩු පට්ටම් වෙලා ගියාට පස්සේ ඒක එකතු කරන්න බෑ. අන්න ඒ වගේ තමයි කෙනෙක් මිය පරලෝ ගියාම එයාට නැවත පණ දෙන්න පුළුවන් කමක් නැහැ. මේකට අපි කම්පා වෙලා වැඩක් නැහැ. ශක්‍රයා පුදුම වෙනවා. ශක්‍රයා ඉතින් තමන්ගේ ස්වභාවය පෙන්වනවා. මම දෙදිව් ලොවට අධිපති ශක්‍රයා. ඔබ නම් මහා පුදුම කෙනෙක්. එතකොට බලන්න පින්නතුනේ අපේ හිතක් උනත් ওই විදිහට හදන්න බැරිද? පුළුවන්. අනුස්සතිය කියලා කියන්නේ මේ මරණ සතිය වඩලා සතියකින් දෙකකින් වඩලා පැත්තකට දාන දෙයක් නෙවෙයි. අනුස්සතිය කියලා කියන්නේ නැවත පුරුදු කරන්න ඕන. ඕනම කර්මස්ථානයක් මෙච්චර කාලයක් වැඩුවා අච්චර කාලයක් වැඩුවා කියන්නේ නැතුව නිවන් දකින්නකම්ම ඒක ඉතින් ප්‍රගුණ කරන්න ඕන. ඒකයි අනුස්සතිය කියන එක නැවත සිහි කරන්න ඕන. එහෙමනම් මේ මරණ සතිය සිහි කරනවා කියලා කියන්නේ පුංචි පිනක් නෙවෙයි. අන්න ඒ දේ මතක තියාගන්න. මරණ සතිය නිතර මෙනෙහි කරන කෙනා ඒකාන්තයෙන්ම සුගතිගාමී වෙනවා. කිසිම මරණ බියක් ඒ තැනත්තාට ඇති වෙන්නෙත් නැහැ. ඒ වගේ මේ ජීවිතය තුළින් පස්පව් දස අකුසල් කිසිම දෙයක් කරෙන්නේ නැහැ. එයා දන්නවා මේ తాවකාලික ජීවිතයක් මේකෙදි වැරදි කරන එක සම්පූර්ණයෙන්ම හොඳ දෙයක් නෙවෙයි කියන එක එයා දන්නවා. එහෙමනම් පින්නතුනේ අපි මේ මරණ සතිය නිරතුරුවම සිහි කරන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පුංචි කතාවකුත් මතක් කරලා මරණ සතිය වැඩිීමේ ජීවිතයේ තියෙන අස්තීර ස්වභාවය භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා. ආනන්ද මාහිමියන් වහන්සේ ඉදිරියේ තථාගතයන් වහන්සේ වදාරන ආනන්ද මම එක ජීවිතයක අරක කියලා ශාස්ත්‍රවරයෙක් කියලා හිටියා. ඉතින් මේ අරක කියන ශාස්ත්‍රවරයා නැත්තම් ඒ තාපසතුමා නිරතුරුවම තමන්ගේ ශිෂ්‍යයන්ට ගෝලයන්ට කරන අනුශාසනාව තමයි ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිඳක් වගේ කියන අනුශාසනාව. මේ අනුශාසනාව අහලා මගේ ශිෂ්‍යයෝ පංච අභිඥා අට සමාපatti උපදවලා තියෙනවා. දැන් බලන්න පින්නතුනේ මම ඒකයි කිව්වේ. මේ දේශනා ඇහෙනකොට අර යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. දැන් මේ පින්නතුල්ලාට කොච්චර ඇහිලාද? මම හිතන්නේ මම්ම ගොඩාක් වාර කියලා තියෙන මේ ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිඳක් වගේ. බලන්න මේ අනුශාසනාවේ පිහිටලා අර තාපසතුමාගේ ශිෂ්‍යයෝ ධ්‍යාන අභිඥා ලැබලා තියෙනවා. උන්වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා ආනන්ද මාහිමියන් වහන්සේට වදාරන ආනන්ද ඉතින් මම ඒ ජීවිතේදී ඒ අනුශාසනාව කළේ මිනිසුන්ට අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ. ඒතර ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිඳක් වගේ කියන අනුශාසනාව කරලා තියෙන්නේ මනුස්සයන්ට අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ. ඉතින් ආනන්ද අද 100ක්වත් නැහැනේ. එහෙමනම් එදාට වඩා අදටයි මේක ප්‍රයෝජනවත්. එතකොට බලන්න පින්නතුනේ අපට මරණ සතිය කියන භාවනාව කොච්චර අපේ ජීවිතවලට ගලප ගන්න පුළුවන්ද? ඇයි ඉතින් අද මේ 100ක්වත් නැහැ. බොහෝම කෙටි කාලයක්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා ආනන්ද මාහිමියන් වහන්සේට වදාරන ආනන්ද මිනිස්සෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් පුදුම ගණනය කිරීමක්. තථාගතයන් වහන්සේ වදාරන්නේ අපේ අප්‍රමාදයේ පිණිස. බලන්න මේ බුද්ධ වචනේ මේ. උන්වහන්සේ වදාරනවා අවුරුදු 100ක් කෙනෙක් ඉන්නවා නම් ඔහුට ලැබෙන්නේ ඍතු 300යි. දැන් වර්ෂයකට ඍතු තියෙනවානේ 3ක් නේද? හේමන්ත, ගිම්හාන, වස්සාන.
එතකොට අවුරුදු 100ක් ජීවත් වුණොත් 30ක් 300ක් ලැබෙනවා ඍතු. ඊළඟට පින්නතොනි මාස ගත්තොත් මාස කීයද? අවුරුදු 100ක් කෙනෙක් ජීවත් වෙන මාස 1200යි. ඒතර මාස 1200ක් කියන්නේ කොච්චර පුංචි කාලයක්ද? දැන් අඩ මාස ගත්තොත් දැන් ස්වාමීන් වහන්සේලා පෝය කරන්නේ අඩ මාසයකට සැරයක්. එතකොට අඩ මාස කීයද හම්බෙන්නේ? 2400යි. එතකොට මාස 1000ක් වගේ කාලයක් තමයි ඉතින් අපි ජීවත් වෙන්නේ. බලන්නකො පින්නතුනේ දැන් මේ මාස යන වේග හොයන්න පුළුවන්ද? දැන් මේ වසංගතේ ඇතිවිච්ච කාලේ දැන් මේ අවුරුදු 2-3ක් ගියා, 2ක් විතර ගියා. පින්නතුනේ මාස 24කට වඩා ගියානේ දැන්. එතකොට බලන්න කාලේ ගිය වේගය හොයන්න පුළුවන්ද මේ මාස? ඉතින් එහෙමනම් මොන දේ තිබුණත් අපි ජීවත් වෙන්නේ මාස 10කට වඩා අඩු කාලයක්. ඊළඟට පින්නතුනේ අපි දවස් ගත්තොත් මේක හොඳටම ඔළුවට වදිනවා. හිතට වදිනවා. දවස් කීයද ජීවත් වෙන්නේ? දවස් 36000යි. අවුරුදු 100ක්ම හිටියොත්. ඉතින් පින්නතුනේ 6000 පැත්තකින් තියන්න දවස් 30000ක් කිව්වහම දවස් ගත වෙන වේගය හොයන්න බෑ නේද? හොයන්න බෑ. ඒකනේ මේ ජීවිතය කියන එක හරියට දැල් වෙන ඉටිපන්දමක් වගේ කියලා තථාගතයන් වහන්සේ වදාළේ. ඉටිපන්දම දැල් වෙනවා කියලා කියන්නේ ඒක ඉතින් අභාවයට යන එක. දැන් මම මේ බණ කියන තප්පරයක් පාසාම කොහෙටද ලං වෙන්නේ? මේ ගෙවෙන කාලයත් එක්ක පින්නතුරි ලං වෙන්නේ මරණයට. ඒක තමයි ස්වභාවය. එහෙනම් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට කිට්ටු වෙන එක. එතකොට බලන්න දින 30000ක් ඒකත් පරමාවිෂ වින්දොත් විතරයි. ඊළඟට අපේ ප්‍රධාන දෙයක් මේ කෑම ටික නේද? කණ්ඩන මිනිස්සු කණ්ඩය අඳින්නයි ඕ ටික තමයි ඉතින්. කෑම ගත්තොත් අපි ප්‍රධාන වශයෙන් වේල් දෙකක් බත් වේල් දෙකක් කෑවොත් අනිත් වේල පුංචි දෙකකින් යැපිලා බත් වේල් දෙකක් කෑවොත් බත් වේල් කොච්චර අපි කනවද? 72000ක් විතර කයි. හැබැයි ඒකෙමුත් පුංචිම කාලේ කිරිබොන කාලේ අපි කන්නේ නෑනේ. ඒක අතහරින්න වෙනවා. ඊළඟට හොඳටම වය වෘද්ධ වුණාම කන්නත් බෑ. ඒ ටිකත් අතහරින්න වෙනවා. ඊළඟට පින්නතුනේ ඕනම කෙනෙකුට ආහාර නැති වෙන අවස්ථාවක් තියෙනවා. එහෙම නැති වෙන අවස්ථාවල නොකයින් අවස්ථාවක් තියෙනවා. ඊළඟට අසනීප වෙලා කෑම කන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඔය තරහ මරහ වෙලා එහෙම කෑම කන්න නැති අවස්ථාවක් තියෙනවනේ. එහෙම බලපුවාම පින්නතුනේ කෑම වේල් 30-40000 තමයි කන්නේ. එතකොට බලන්න මහා පුංචි නිකම් මායාවක් වගේ ජීවිතයක් අපි ගත කරන්නේ. ඒක හොඳට මෙනෙහි කරනකොට අපට හොඳට තේරෙනවා. එහෙමනම් බලන්න කොච්චර පුංචි කාලයක්ද අපි ඉන්නේ. මේ ජීවත් වෙන කෙටි කාලය තුල මේ ගෙවෙන කාලයක් තමයි. හැබැයි තථාගත ධර්මයේ නිසා ගෙවෙන කාලයෙන් නොගෙවෙන ශක්තියක් ඇති කරගන්න පුළුවන්. නොගෙවෙන ශක්තියක් ඇති කරගත්තොත් ඒක ඊටාම වටිනවා. ඒ නිසා අපේ පින්නතුල්ලා මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ මේන් විපුල ඵල අපි හැමදාම මතක් කරන්නේ පින්නතුනේ ධර්මයේ පිළිබඳව යම් කිසි කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් මේ සාංශාරික ගමන පිළිබඳව යම් කිසි වැටහීමක් තියෙනවා නම් අපි දැන් මේ ලබලා තියෙන දුර්ලභ දේවල් පිළිබඳව කෙනෙක් නිතර මෙනෙහි කරනවා නම් පින්නතුනි සසරෙන් එතර වෙන්න පුදුම තරම් වටිනා කාලයක් මේ කාලේ. බලන්න දුර්ලභ මනුස්ස ජීවිතය. ඒ වගේම සම්මා සම්බුද්ධ ශාසනය, ශ්‍රී සද්ධර්මය, අංග විකල භාවයක් නැති අඳබිරි එහෙම වගේ ස්වභාවයක් නැති මේ දුර්ලභ මනුස්ස ජීවිතය. ඒ කියන්නේ ශන සම්පත්තිය. ඊළඟට පින්නතුනි
කල්යාණ මිත්‍ර ඇසුර. ඉතින් බලන්න අපි මොනවද ලබලා නැත්තේ? ලබන්න තියෙන හැම දෙයක්ම අපි ලබලා තියෙනවා. පින්නතුනේ අර අලියාගේ ඇඟේ තියෙන ස්වභාවයේ විශාලත්වයේ පේන්නේ නැහැ කියලා අපි අහලා තියෙනවා. අන්න ඒ වගේ තමයි අපටත් වෙලා තියෙන්නේ. අපි ලබලා තියෙන මේ භාග්‍ය පිළිබඳව, මේ දුර්ලභත්වයේ පිළිබඳව අපට වැටහීමක් නැහැ. ඒ නිසා පින්නතුනි මේ කාලයෙන් අපි අපේ ජීවිතයට ධර්මයෙන් මහා ආලෝකයක් හදාගන්න අපි මේ මරණ සතිය පුරුදු කරන්නට ඕන. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා උන්වහන්සේ තවත් විශේෂ දේශනාවක් කරනවා. මහණෙනි, මේ කාරණේ මේ අසුතවත් පුතඥයාට ධර්මයේ නොලැබිච්ච, කිසිම සද්ධා මාත්‍රයක් නැති, ප්‍රඥාව නැති, නුවණින් මෙනෙහි කිරීමක් නැති කෙනෙකුට කොච්චර කිව්වත් මේක ගාණක් නැහැ. උන්වහන්සේ ලස්සන උපමාවකින් වදාරනවා. ආජාඤ්‍ය අශ්වයන් ඉන්න 4 දෙනෙක්. ආජාඤ්‍ය කියන්නේ හොඳට පුහුණු කරපු අශ්වයෝ. මේ ආජානීය අශ්වයන් 4 දෙනාගෙන් පළවෙනි අශ්වයා, මේ පළවෙනි සතා, පළවෙනි අශ්වයාට ඒ අශ්වයා බලා ගන්න කෙනා, ඒ රතාචාර්යා නැත්තම් අශ්වයාගේ ඒ සියලු අශ්වයා මෙහෙවන කෙනා අශ්වයා ළඟට ගිහිල්ලා කෝටුව පොඩ්ඩක් උස්සනකොට අශ්වයා දන්නවා දැන් මට මේ වේගෙන් යන්න කියලායි කියන්නේ. අර ගුටි කන්නේ කෝටුව උස්සනකොට සතා ඒ අවශ්‍ය ප්‍රමාණයට දුවනවා. ඒ තරම් බුද්ධියක් තියෙනවා. හික්මිච්ච අශ්වයෙකුගේ ස්වභාවය. ගහන්න ඕනේ. දැන් පින්නතුල දැකලා ඇති සමහර ඔය ඇත්තු බලා ගන්න ඇද්ගොව්වෝ ඒ සතාට ගහන්නේ පොඩ්ඩක් කෝටුව පෙන්නනවා. එතකොට සතා ඉක්මන් කරලා යනවා, ඒ අවශ්‍ය දේ කරනවා. ඒ පළවෙනි හික්මිච්ච සතා. දෙවෙනි එක්කෙනාට එහෙම හරියන්නේ නැහැ. දෙවෙනි කෙනාට අර කෝටුව අරගෙන අර ලොම් වල පොඩ්ඩක් ගාවන්න ඕනේ කෝටුව. අන්න ගාවනකොට සතා දන්නවා දැන් ඔය මට කියන්නේ වැඩේ හරියට කරන්නේ නැත්නම් ගුටි කන්න වෙනවා. ඔය සංඥාවක් එන්නේ කියලා එයා ගුටි කන්නේ. එයා ඒ රතාචාර්යා බලාපොරොත්තු වෙන විදිහටම ඒ ගමන ඉක්මන් කරනවා. ඒ දෙවෙනි එක්කෙනා, තුන්වෙනි එක්කෙනා, තුන්වෙනි සතාට එච්චර බුද්ධියක් නැහැ. ඌට එහෙම කෝටුව ගෑවුවා කියලා ඌ මුකුත් වෙනසක් නැහැ. එහෙනම් තුන්වෙනි ආජාඤ්‍ය අශ්වයාට මොකද කරන්න ඕන? ටිකක් ඔය හැම තියෙන තැනක් බලලා පහරක් ගහන්න ඕන. අන්න එතකොට යා වැඩේ කරනවා. හතරවෙනි කෙනාට එහෙම හරියන්නේත් නැහැ. එයාට ඉතින් හොඳට නිලයක් බලලා රෙදෙන තැනක් බලලා ඇට කටුවකට වගේ හිරි වැටෙන්න හයියෙන් පහරක් ගහන්න ඕන. ඔන්න එතකොට යාට තේරෙනවා ඉතින් ගමන ඉක්මන් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ආජාඤ්‍ය අශ්වයන් වගේ මේ ලෝකේ පුජ්‍යලයොත් ඉන්නවා 4 දෙනෙක්. පළවෙනි පුජ්‍යලයාට ආරංචි වෙනවා අහවල් ගමේ මලගයක් වෙලා, මරණයක් වෙලා. එයා තව මරණය දැකලත් නැහැ. අහවල් ගමේ මෙන්න මෙහෙම කෙනෙක් මැරිලා. දැන් මෙයා බොහෝම අර පළවෙනි අශ්වයා වගේ හොඳ බුද්ධිමත්. මෙයා කල්පනා කරනවා ඒ කෙනා ඉපදුනා දැන් මැරුණා. එහෙනම් දැන් මමත් ඉපදිලා මේ ජීවත් වෙනවා. මාත් සදාකාලික ඉන්නේ, මාත් මැරෙනවා. එහෙනම් ඉතින් මේ නිකම් බත් කකා ඉඳලා වැඩක් නැහෙනි. අනේ මේක අනුස්සති වශයෙන් වඩලා මේ අප්‍රමාදීව කුසල් කරගන්න ඕන, සිල් ගුණ පුරන්න ඕන, භාවනා කරන්න ඕන. මෙහෙම මැරිලා යන ජීවිතයක් නම්, නැති වෙලා යන ජීවිතයක් නම්, දරකඩක් වගේ පැත්තකට විසිකරන්න වෙන ජීවිතයක් නම් මොකටද මේව අල්ලගෙන බදාගෙන කියලා යා තේරුම් ගන්නවා. අර පළවෙනි අශ්වයාට කෝටුව උස්සනකොට වැඩේ කරන්න වගේ කෙනෙක් මැරිලා කියන ආරංචියට මෙයා අප්‍රමාදී වෙනවා. සරල ජීවිතයකට හුරු වෙනවා. හොඳට භාවනා ප්‍රගුණ කරනවා. සසර කතරෙන් එතර වීමට යා වෑයම් කරනවා.
බුදුරජාණන් වහන්සේ වදාරන මේ අර පළවෙනි අස්සයා වගේ මේ පුජ්‍යලයා ආරංචි මාත්‍රෙන් වැඩේ කරගන්නවා. දෙවෙනි අස්සයාට අපි කිව්වා එහෙම කෝටුව ඉස්සුවාට හරියන්නේ නැහැ, ලොන් වල පොඩ්ඩක් ගෑවෙන්න ඕන. අන්න ඒ වගේ තමයි පින්නතුනි දෙවෙනි පුජ්‍යලයාට එහෙම ආරංචි වුණා කියලා එයා අප්‍රමාදී වෙන්නේ නැහැ. එහාට කෙනෙක් මැරිලා ඉන්නවා දකින්න ඕන. ඔන්න කෙනෙක් මැරිලා ඉන්නවා දැක්ක ගමන් මෙයා හිතනවා අනේ මටත් මෙහෙම මේ උඩුකුරුව මිනි පෙට්ටියක ඉන්න වෙනවානේ. මම මේ මොනවද කරන්නේ? දැන් මෙයා ඉතින් වයස 4 බලනවා. අනේ දැන් මෙච්චර කාලෙකින් මම පරමාවංශ වින්දත් මට මෙච්චර කාලයයි තව ඉන්න තියෙන්නේ. ඉතින් මම මෙහෙම ඉඳලා හරියනවද? ඔන්න එයාම කල්පනා කරනවා. එයාම කල්පනා කරලා පින්නතුනි මොකද කරන්නේ? එයා අප්‍රමාදී වෙනවා, සරල ජීවිතයකට හුරු වෙනවා, භාවනා කරනවා, යථාර්ථය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. කෙනෙක් මැරිලා ඉන්නවා දැක්කහම. තුන්වෙනි පුජ්‍යලයන් තුන්වෙනි අස්සයාට එහෙම හරියන්නේ නැහැ නේ, පහරක් වදින්න එපේ. අන්න ඒ වගේ තමයි තුන්වෙනි පුජ්‍යලයාට එහෙම මැරිලා ඉන්නවා දැක්කට හරියන්නේ තමන්ගේම කෙනෙකුට ඒ වැඩේ වෙන්න ඕනේ. තමන්ගේ බිරිඳට නැත්නම් තමන්ගේ ස්වාමියාට විශේෂයෙන්ම තමන්ගේ දරුවෙකුට එහෙම විච්ච ගමන් ඔන්න වදිනවා හිතට. අනේ මාත් එක්කම හිටියේ දැන් මාව දාලා ගියා. අයියෝ මේ ජීවිතයේ ස්වභාවය. අනේ දැන් නම් මගේ ජීවිතයට සැනසෙල්ල හදාගන්න ඕනේ. අපි මේ බොරු දේවල් අල්ලගෙන ඉඳලා තියෙන්නේ. අනිත්‍ය වෙන දේවල් අල්ලගත්තොත් දුකමයි. මේක තේරුම් අරගෙන යා සරල ජීවිතයකට හුරු වෙනවා. ප්‍රතිපත්ති මාර්ගය අනුගමනය කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා තුන්වෙනි පුජ්‍යලයාගේ ස්වභාවය මොකද තමන්ගේම කෙනෙකුට. දැන් එහෙම අය අපට හම්බෙලා තියෙනවා. තමන්ගේ ප්‍රියමනාප පුජ්‍යලයෝ මරණයටපත් වුනහම දරා ගන්න බැරුව ධර්මයේ කරා ගිහිල්ලා සනසිල්ල හදාගන්න පිරිස් ඉන්නවා. හතරවෙනි අස්සයාට එහෙම හරියන්නේත් නැහැ කිව්වනේ. ඒ අස්සයාට හොඳට රිදෙන්න ඇට කටුවකටම වදින්න ඕන. අන්න ඒ වගේ හතරවෙනි පුජ්‍යලයාට පින්නතුනි තමන්ගේම හිතවත් කෙනෙකුට ප්‍රියමනාප කෙනෙකුට උනත් හරියන්නේ නැහැ. ඒකත් අමතක වෙලා යනවා. ඒකත් ගාණක් නැහැ. හතරවෙනි පුජ්‍යලයාට තමන්ටම වෙන්න ඕන. ඒ තමන්ටම වෙන්න ඕන කියන්නේ දැන් බලන්න සමහර අය ඉන්නවනේ පින්නතුනි ඔන්න මැරුණා මෙන්න මැරුණා කියන තත්ත්වයටපත් වෙලා එළව ගිහින් මෙලවෙන අය නැද්ද? ඉන්නවා. කොච්චර ඉන්නවද එහෙමයි? එහෙමයි ඉන්නවා. එළව ගිහින් මෙලවෙන අය. ඒ කියන්නේ හදවත් රෝගයක් හැදිලා ඉතින් මරණාසන්නම වෙලා කොහොම හරි ආයෙ පණ කෙන් දෙකට ගහ ගන්නවා. ඒ වගේම පිළිකාවක් වගේ රෝගයක් හැදිලා ඔන්න අන්තිම මොහොතට ගිහිල්ලා ආයෙ කොහොම හරි පණ කෙන් දෙකට ගහ ගන්නවා. අන්න ඒක තමයි Tamanටම උනහම කියලා කියන්නේ. දැන් ඒ වගේ අත්දැකීමක් ලැබපු කෙනෙක් යාන්තම් ටිකක් සනීප වුණාට පස්සේ කල්පනා කරන අම්මෝ මට ජීවිතය ගැන හොඳ වැටහීමක් ඇති වුණා. එහෙම මිනිස්සු අපිත් එක්ක ඇවිල්ලා කතා කරලා තියෙනවා. දැන් නම් මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මේ ලැබෙන චූටි කාලෙන් උනත් එක තප්පරයක්වත් අපතේ නොයා මම කාලෙන් වැඩ ගන්නට ඕන කියලා හොඳට භාවනා කරනවා. ඒ වගේම පිනත හොඳට සිල්ගුණ පුරනවා, ප්‍රතිපත්ති පුරනවා. හොඳට දන් දෙනවා. ඇති වෙන්න හිත පුරා දන් දෙනවා. එයා දන්නවා මේ ටික විතරයි යාට ඉතුරු වෙන්නේ කියලා. අන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා හතරවෙනි රාජන්‍ය අස්සයා වගේ හතරවෙනි පුජ්‍යලයාට තමන්ටම වුණාම තමන් අප්‍රමාදී වෙනවා. තථාගතයන් වහන්සේ මේ දේශනාව මෙහෙම කරලා බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි තමන්ටම වුණාමවත් තේරෙන්නේ නැති පිරිසකුත් ඉන්නවා. තමන්ටම වෙලාවත් තේරෙන්නේ නැහැ. ඒ පිරිස තමයි එහෙම පිරිස් නැද්ද? ඉන්නවා. දැන් බලන්න ඔය පිළිකාවක් වගේ හැදිලා මාරාන්තික වෙලා පින්නතුනේ අන්තිමට පණකෙන්ද ගැට ගහගත්ත අයට ලෙඩේ ගැන එහෙම ඇහුවම ආහා ඒව ඉවරයි ඒව මතක් කරන්න එපා. මොකටද ඒව මතක් කරන්නේ කියලා මාන්නෙන් ඒක අමතක කරලා දානවා. එහෙම අය මට හම්බෙලා තියෙනවා.
මොකද ඒගොල්ලෝ කැමති නෑ ඒගොල්ලොන්ගේ ලෙඩේ ගැන ආය නැවත නැවත කතා කරනවට. හැබැයි අසරණ වෙලා ඉන්න වෙලාවේ පිරිච්චියනවා. ඉතින් අපි කියන දේ අහනවා. අර తాවකාලිකව සුවපත් වෙච්ච ගමන් කොහොමද ඔබතුමාගේ ලෙඩේ බෙහෙත් ගන්නවද කියලා හුත් කේන්ති යන මිනිස්සු ඉන්නවා මේ සමාජයේ. ඒ කියන්නේ Tamanටම වෙලාවත් Tamanට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අයත් ගැනෙන එක සත්ව කොට්ටාසයකට කකුල් හතරේ සතෙකුට ගැනෙනවා. සිව්පාවකට ගැනෙනවා. හැබැයි අස්වැයා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා Tamanටම වෙලත් ඒ තේරෙන්නේ නැත්තම් මහණෙනි ඒ අය වැටෙන්නේ නම් මොලේ කලඳක්වත් නැති බూరు ගණයට කියනවා. මේ බුද්ධ වචනේ. බලන්න උන්වහන්සේ දේශනා කරනවා Tamanටම වෙලාවත් Tamanට තේරෙන්නේ නැත්තම් ඒ අය වැටෙන්නේ කොහෙටද? බూరు ගණයට. එහෙමනම් මේ සමාජයේ ගත්තාම බూరు ගණයට වැටෙන අය ගොඩක් නැද්ද? ගොඩාක් ඉන්නවා. බూరు ගණයට වැටෙන අය විශාල ප්‍රමාණයක් අති බහුතරය පින්නතුනි කනගාටුවෙන් උනත් කියන්න වෙනවා. අති බහුතරය බూరు ගණයට වැටෙන පිරිසක් තමයි ඉන්නේ. ඉතින් එහෙමනම් මේ හැම දෙයකින්ම පින්නතුලට තේරෙනවා මේ මරණ සතිය වැඩිීමේ වටිනාකම. ඉතින් භික්ෂුන් වහන්සේලා නිතර බුදුරජාණන් වහන්සේ උනන්දු කෙරෙව්වා මේ මරණානුස්සතිය වඩන්න. දවසක් තථාගතයන් වහන්සේ ගිංජිකාවසත කියන ගඩොලෙන් කරපු ඒ ආරාමේ වැඩ ඉන්නවා. සුන්සුමාර ගිර කියන ප්‍රදේශී වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා පිරිසක් තථාගතයන් වහන්සේ වන්දනා කරන්න ආවා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා ගැහුවා මහණෙනි මරණ සතිය හේම හුරු කරනවද පුරුදු කරනවද? තේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වදාारणා එහෙමයි භාග්‍යතුන් වහන්සේ අපි හොඳට මරණ සතිය වඩනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කොහොමද මරණ සතිය වඩන්නේ? ඒක භික්ෂුන් වහන්සේ නමක් කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම නම් මරණ සතිය වඩන්නේ එක දවාලක් එක රාත්‍රියක් තථාගතයන් වහන්සේ කියන්නේ එක දවසක් තථාගතයන් වහන්සේගේ අනුශාසනා මෙනෙහි කරමින් මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියන සංඥාවෙන්. ඒ කියන්නේ මට දවසයි ජීවත් වෙන්න පුළුවන්. දැන් අපි එහෙම දින්නේ. අපි බොහෝ දෙනා කල්පස්ථායි වගේ ජීවත් වෙන්නේ නේද? එතකොට දැන් බලන්න මේ භික්ෂුන් වහන්සේ කොහොමද ජීවත් වෙන්නේ? එක දවාලක් එක රාත්‍රියක් මට ජීවත් වෙන්න ලැබේ. ඒ කාලයේ මට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුලම ඉඳ ලැබෙනවා නම් කියන සංඥාවෙන් තමයි මම ඉන්නේ කිව්වා. ඊළඟ භික්ෂුව අත උස්සලා දැන් අපි හිතමු පන්තියක ළමයි වගේ අත නම් මෙතන උස්සනවා කියන එක නෙවෙයි. ඒ භික්ෂුව කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මමත් මරණ සතිය වඩනවා. දැන් හරියට අර ගුරුවරයෙක් පන්තියකට ගිහිල්ලා ශිෂ්‍යයන්ගෙන් තමන්ගේ දක්ෂතා අහනවා වගේ තමයි මහා කාරුණිකයන් වහන්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහන්නේ. ඒ භික්ෂුන් වහන්සේ කියනවා මම මරණ සතිය වඩන්නේ දවසකින් භාගයක් එක දමාලක් මට. එතකොට ඒ භික්ෂුව ඊට වඩා ටිකක් දිනුයි. ඒ භික්ෂුන් වහන්සේ හිතන්නේ අනේ මට මේ එක දවසින් භාගයක් තමයි ජීවත් වෙන්න ලැබෙන්නේ. එච්චර ඊට එහා මුකුත් ප්‍රාර්ථනා නැහැ. මට මේ කාලය තුල භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව අනුව ජීවත් වෙන්න තිබුණොත් ඇති කියන සංඥාවෙන් ඉන්නේ. ඔය විදිහට පින්නතුනේ 8 නමක් උත්තර දෙනවා. ඊළඟ භික්ෂුන් වහන්සේ කියනවා මම මේ එක වරුවක භාගයක්. ඒ කියන්නේ දවල් කාලෙමුත් භාගයක් මට තථාගතයන් වහන්සේගේ අනුශාසනාව අනුව ජීවත් වෙන්න ලැබෙයි කියන සංඥාවෙන් මම ඉන්නේ. ඊළඟ භික්ෂුන් වහන්සේ කියනවා ස්වාමිනී මම නම් ජීවත් වෙන්නේ එක පිණ්ඩපාතයක්. අර දවසෙන් භාගයකුත් නෙවෙයි. පිණ්ඩපාතයක් යන වෙලාව. ඒ කාලය තුල මගේ ජීවිතය පවතී කියන සංඥාවෙන් මම ජීවත් වෙන්නේ. එතනින් එහාට මගේ අදහසක් නැහැ. ඒ තරම් අප්‍රමාදීව මම ඉන්නේ.
ඊළඟ භික්ෂුන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මම නම් පිණ්ඩපාතෙන් කටවල් කීපයක් වළඳනකොට දැන් පිණ්ඩපාතයක් එක පිණ්ඩපාතයක් වළඳන මොහොත දැන් පිණ්ඩපාතේ යන මොහොත ඊළඟට පිණ්ඩපාතේ වළඳන මොහොත ජීවත් වුණොත් ඇති කියන සංඥාවෙන් මම ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඊට එහා ලොකු බලාපොරොත්තු නැහැ. එතකොට කොච්චර නිවැරදි වෙනවද බලන්න. ඊළඟ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කරනවා මෙතන පේන්නේ පින්නතුනේ මේ භික්ෂුන් වහන්සේලාගේ මරණ සතියේ වැඩිීමේ තියෙන දක්ෂතාවය. ඊළඟ භික්ෂුන් වහන්සේ කියන අනේ භාගතුන් වහන්සේ පින්නපාතෙන් කටවල් 2-3ක් වළඳනකොට මගේ මරණය වෙන්න පුළුවන් කියන සංඥාවෙන්. එතකොට මම එහෙම ජීවත් වෙන්නේ. ඊළඟ භික්ෂුව කියනවා භාගතුන් වහන්සේ මම ජීවත් වෙන්නේ මේ පිණ්ඩපාතෙන් එක බත් පිඩක් හපන වෙලාවේ බත් පිඩක් වළඳන වෙලාවේ මගේ මරණය වෙන්න පුළුවන් කියන සංඥාවෙන් මම ඉන්නේ. අවසාන භික්ෂුව කියනවා භාග්‍යතුන් වහන්සේ මම ජීවත් වෙන්නේ උඩට ගත්ත හුස්ම පහළට හෙළන මොහොතේ මගේ මරණය වෙන්න පුළුවන්. පහළට හෙළපු හුස්ම උඩට ගන්න බැරි වෙන මොහොතේ මගේ මරණය වෙන්න පුළුවන් කියන සංඥාවෙන් මම ඉන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දැන් මේ ස්වාමීන් වහන්සේලාගේ මේ මරණ සතිය වැඩිමෙහි ප්‍රතිඵල නැත්නම් ඒ වඩන ආකාරය දැන් තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් අහගෙන ඉඳලා දැන් පන්තියක ගුරුවරයෙක් ලකුණු දෙනවා වගේ බුදුරජාණන් වහන්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලාට ලකුණු දෙනවා. තථාගතයන් වහන්සේ වදාරන මේ අන්තිම දිනම එක බත් පිඩක් වළඳන මොහොතේ මරණය සිද්ධ වෙයි කියන නමත් උඩට ගත්ත හුස්ම රැල්ල පහළට හෙළන මොහොතේ මගේ මරණය වෙයි කියන සංඥාවෙන් ජීවත් වෙන නමත් මගේ අවවාදය අනුශාසනාව අකුරටම පිළිපදින භික්ෂුන් වහන්සේලා කියලා ප්‍රශංසා කළා. එතකොට අනිත් අයට ලකුණු ලැබුණේ නැහැ. එහෙමනම් පින්නතුනි අපි කොච්චරනම් මේ මරණ සතිය ප්‍රගුණ කරන්න ඕනද කියන එක පින්නතුල තේරුම් ගන්න ඕන. ඉතින් බලන්න අපේ පැරණි මිනිස්සු පින්නතුනි මල ගෙවල් වල ඉස්සර සතිපට්ඨාන සූත්‍රය කියනවා. පින්නතුල අහලා ඇති. ගමේ ඉන්න පැරණි උපාසක මහත්තුරු දෙන්න අර මූර්ත ශරීරයේ දෙපැත්තේ කොට්ට දෙකක් දාලා වාඩි වෙලා නැත්තම් පුංචි ආසන දෙකක් තියාගෙන ඒකේ වාඩි වෙලා සතිපට්ඨාන කියනවා. පින්නතුනේ පැරණි අය කරන හැම දෙයකම ලොකු තේරුමක් තියෙනවා. දැන් අපි නොයෙක් දෙනාගේ මල ගෙවල් වලට ගිහිල්ලා තියෙනවානේ. අපි සම්බන්ධතා තියෙන නොයෙක් මල ගෙවල් වලට අපි යනවා. නමුත් අපේ මලගමට අපිට යන්න පුළුවන්ද? අපේ මලගමට අපිට යන්න පුළුවන් කමක් නැහැ. කොහොමද තියන්නේ අපි මෙරිලානේ. එහෙමනම් පින්නතුනි මලගෙවල් වල සතිපට්ඨාන සූත්‍රය කියනවා කියලා කියන්නේ අපේ මලගමට අපි යෑමක්. ඒ කොහොමද? දැන් බලන්න ඔය සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවනේ ඔය නවසීවතික කියන ඒ භාවනා කර්මස්ථානයේ කියවෙන තැනක් තියෙනවා. ඒවං ධම්මෝ ඒවං භාවි උපසංහරති ඔය විදිහේ පද කීපයක් තියෙනවා. අර මූර්ත ශරීරයට තමන්ගේ ශරීරය උපමා කරනවා. අනේ දැන් මේ මූර්ත ශරීරය වගේ තමයි මේකට වෙලා ඒවන් ධම්මෝ මේකට වෙලා තියෙන දේම මගේ මේ ශරීරයටත් වෙනවා මේකටත් වෙනවා. එතකොට බලන්න අර තමන්ගේ මලගමට තමන් යෑමක් නෙවෙයිද? තමන් යෑමක්. උපසංහර සංසන්දනය කරන අනේ දැන් මේ උඩුකුරුව තියෙනවා වගේ තමයි මේකෙත් මේ හුස්ම ටික ගිය ගමන් මේ විදිහමයි. අර බලන්න සංසන්දනය කරනවා. අද කාලේ වනවේනි සංසන්දනය කරන්නේ. වෙනත් පුහු දේවල් පින්නතුනි සංසන්දනය කරගෙන දඟලන්නේ. බලන්න අපේ පැරණි අය කරන ඒ වගේ තියෙන වටිනාකම. ඒ නිසා අපේ පින්නතුල්ලා මේ මරණ සතිය හොඳට ප්‍රගුණ කරන්ද ඒ තුලින් පින්නතුනි අප්‍රමාදේ වැඩෙනවා. බොහෝ සෙයින් පුතඥයෙක් යතින් කෙරෙන ගොඩාක් අකුසල ධර්ම
මග හැරිලා යනවා. කෙරෙන්නේ නැතුව යනවා. ඒක කොච්චර වාසනාවක්ද බලන්න. කුසල ධර්මයන් වැඩි වැඩියෙන් කරන්න පින්නතුන හිත දෙනවා. මොකද తాවකාලික පුංචි කාලයක්. එහෙමනම් මේ මරණ සතිය වඩන කෙනාට හරි ඊර්ෂ්‍යාව අඩුයි. අපි ඒක හොඳටම දන්නවා. ඊර්ෂ්‍යාව අඩුයි, තරහ අඩුයි, අනිත් ක්ලේශ ධර්ම අඩුයි. එයා දන්නවා මේ පුංචි කාලේ නිවැරදිව ජීවත් වෙන්න ඕනේ. ඉතින් එහෙම කෙනාගේ අතින් වැරදි සිද්ධ වෙන්න විදිහක් නැහැ. ඒ නිසා අපේ පින්වත් හැම කෙනෙක්ම සෑම දවසකම මේ මරණ සතිය මරණානුස්සති භාවනාව වඩන්නට ඕන. ඒකේ කර්මස්ථානයේ තමයි ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතය අනියතයි, මරණය නියතයි. ඉතින් මේ විදිහට පින්නතුනි කාලයක් පුරුදු කරනකොට Tamanට තේරෙනවා අනේ මගේ ජීවිතයේ තනාග පිනිබිඳක් වගේමයි කියලා අපට ඒකාන්තයෙන් වැටහෙනවා. ඉතින් එහෙනම් පින්වත් හැම දිනාටම ඉතින් අපේ දායක පින්නතුන්ලාගේ ඒ අදහස පරිදිම අපි මරණානුස්සතිය පිළිබඳව මේ දේශනාව සිද්ධ කළේ. ඉතින් පින්වත් හැම දිනාටම මේ ජීවිතයේ අස්තීර ස්වභාවය තේරුම් ගන්නට මේ දේශනාව යම් කිසි තරමකින් හරි උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන පින්වත් අනුලා ගීගණගේ මෑණියන්, ඇයගේ සහෝදර සහෝදරියන් වන අමරදාස මහත්මයා, සුසිල් මහත්මයා, ඉන්ද්‍රාණි මහත්මිය, එරල් මහත්මයා, විජිතා මහත්මිය, ගීතා මහත්මිය සහ චන්ද්‍රාණි මහත්මිය ඇතුළු ඒ පින්වත් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2014 නොවැම්බර් මාස 15 වන දින පරලෝ සෙපත් දයාවතී ජාගුඩ මෑණියන් සහ එදිනම පරලෝ සෙපත් කරුණා ජනානන්ද පුංචි අම්මාට, ඒ වගේම 2015 නොවැම්බර් මාස 15 වන දින පරලෝ සෙපත් පීටර් ජාගුඩ මාමා, වසර 45කට පෙර අභාවයටපත් පියාණන් ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාති මිත්‍රාදී හැම දිනාටමත් වර්ග පරම්පරාවේ හැම දිනාටම මේ පින් පෙනේවා. සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම මේ උදාර කුසල් උපකාර වේවා කියලා අපි කරුණාවෙන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පුදුනි ලියනගම මහත්මයා, ඒ වගේම තුසිත ලියන ගමගේ ඒ ඇතුළු ඒ මහත්මයා ඇතුළු ඒ දායකත්වයේ දරු හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. සියලුම සැනසෙල්ල උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින පවුල්වල සියලු දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. ඒ වගේම අමා මහ නිවන දක්වා මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේට සෙත් පතනවා. ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතරවරම් දෙවියන් ඇතුළු දෙදෙව්ලොවට අධිපති සියලුම දිව්‍ය රාජ මණ්ඩලයේ ශක්තිය උදුන් ප්‍රධාන සියලු දෙවියන්ට, ඒ වගේම සියලු බඹුන්ට, ඒ වගේම දෙවියන් සහ සමස්ත ලෝකයාටම මේ කුසල් නිවන් පිණිස වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. අවසාන වශයෙන් පින්වත් අනුලා ගීගණගේ මෑණියන් ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අවියාදි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. रागखयो
නිබ්බානං